समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. මාතෘකාව හැටියට දස සංයෝජන වලින් මුල් සංයෝජන 3 ප්‍රහාණය කිරීම සඳහා විදර්ශනා භාවනාව අවශ්‍යද යන කරුණු සම්බන්ධව කෙටිම උත්තරය අවශ්‍යයි. දැන් දේශනාවල ඇහෙනවා මං හිතන්නේ මේ මාතෘකාව යෝජනා කරන්න හේතුව වෙන්නේ නැත්තේත් ඒක. දැන් අපිට කනින් කොනින් ඇහෙනවා මුල් සංයෝජන 3 ප්‍රහාණය කරන්න මේ විදර්ශනා භාවනාවක් ඕනේ. විදර්ශනා භාවනාව නෙමෙයි කිසිම භාවනාවක් ඕනේ. බණ අහලා පුළුවන් වැඩේ කරගන්න කියලා. හැම තැනකින්ම ඇහෙනවා. ගොඩක් තැන්වල මේ කතාව ඇහෙනවා. ඒ කතාව මිනිස්සු ගොඩක් කැමති කතාවක්. මොකද මිනිස්සු කැමති නිවන කියන தත්ත්වේ උනත් ෂෝට් කට් එකකින් යන්න පුළුවන් නම් මිනිස්සු කැමති. ධර්ම ශ්‍රවණය සහ භාවනාව කියන කාරණා දෙකෙන් ඔබ වඩාත් ප්‍රිය කරන්නේ කුමක්ද කියලා ඇහුවොත්, ඔබට වඩාත් පහසු මොකක්ද කියලා ඇහුවොත්, බහුතර පිරිසක් කියන්නේ බණ අහන එක ලේසි. භාවනාව අමාරුයි. එතකොට අර ලේසි කාරණේම පදනම් කරගෙන භික්ෂුවක් හෝ ගිහියෙක් කිව්වොත් මගෙන් බණ අහන්න මං සෝවාන් කරන්නම් කිව්වොත් ඒකට මිනිස්සු කැමති අර විදර්ශනා භාවනාව පැත්තෙන් කතා බහක් ඇති වෙනවට වඩා. මිනිස්සු කැමති හරි මේ අර දැන් ලංකාවේ තියෙන ක්ෂණික ආහාර තියෙන්නේ. අන්න ඒ වගේ ධර්මයේ වුණත් ක්ෂණිකව ප්‍රතිඵල හදාගන්න මිනිස්සු කැමති. තුර කෙනෙක් කියන්න පුළුවන් ඕව ඉතින් ඒකේ වරදක් නැහැනේ. ඕව වරදක් නැහැ. එහෙම පුළුවන් නම්. වරද තමයි බැරිකම. එම් බනහලා සෝවාන් වෙන්න පුළුවන් කොට කවුරුත් දැන් කාලේ බනහලා සෝවාන් වෙච්ච අයත් නැහැ. සෝවාන් වුණා කියලා ප්‍රතිවේද කරන්න පුළුවන් අයත් ඉන්නවා කියලා අපි හිතන්නේ. කෙනෙක් කියන්න පුළුවන් එතකොට අර මේ බුද්ධ කාලේ උපතිස්ස සෝවාන් වුණේ බණපද දෙකෙන් තුනේ. උපතිස්ස කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙමෙයි. උපතිස්ස කියලා කියන්නේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවකයා. ධර්ම සේනාධිපති කියලා කිව්වේ. මුකතෝ ජාතෝ කියලා හැඳින්වුවේ. මුව මණ්ඩලයේ උපන් පුත්‍රයා කියලා. කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන ආවා පළවෙනි ශ්‍රාවකයා වෙන්න කියලා හිතාගෙන. එහෙම කෙනෙක් තමයි උපතිස්ස කියන්නේ. අපි වගේ කෙනෙක් නෙමෙයි. හැබැයි ඒකත් එක්කම මතක තියාගන්න අවශ්‍යයි. ඔබට මතක ඇතිර බද්දවග්ගිය කුමාරවරු එහෙම අවුරුදු 20ක් විතර මාර්ගඵලයේ අභිබවා ගිහින් එතනින් එහාට මොකක්වත් ලබන්න බැරි වුණා.
බුද්ධ දේශනාව තුලින් කරගත්ත දේ විතරයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුලින් අහලා කරගත්ත දේට වඩා කිසි දෙයක් අවුරුදු 20ක් හම්බුනේ නැහැ. ඒවත් අපි මතක තියාගන්න ඕන. අර සාරිපුත්තයන් වහන්සේ පද දෙකෙන් තුනෙන් සෝතාපන්න වීම වාගේම. දස සංයෝජන වලින් මුල් සංයෝජන කියන්නේ සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයිනේ. ඒක අයින් කරගන්න විදර්ශනා භාවනාවක් කරන්න ඕන. ක්‍රමානුකූලව විදර්ශනා ඥානයේද උපදවා ගන්න ඕන. විදර්ශනා ඥානයත් උපදව ගන්න ඕන. තමා තුළ උවමනාවක් තියෙන්න ඕන. අහංකෝපන භික්කවේ කුසලෝ ඉමස්මින් ලෝකස්ස මම මේ ලෝකේ යථාර්ථයේ දකින්න දක්ෂ කෙනෙක්. කුසලෝ පරස්ස ලෝකස්ස මම පරලෝ යථාර්ථයක් දකින්න දක්ෂ කෙනෙක් වෙනවා. කුසලෝ මාර දෙයස්ස මම මාරයාට අයත් දේ හඳුන ගන්නත් දක්ෂ කෙනෙක් වෙනවා. කුසලෝ අමාර දෙයස්ස මාරයාට අයත් නොවන දේ දකින්නත් මම දක්ෂ කෙනෙක් වෙනවා. කුසලෝ මච්චු දෙයස්ස මම මරණයට අයිති දේ දකින්නත් දක්ෂ කෙනෙක් වෙනවා. කුසලෝ අමච්චු දෙයස්ස මම මරණයට අයිති නොවන දේ දකින්න දක්ෂ කෙනෙක් වෙනවා. එහෙම හිතාගෙන කියනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට අහන්න ඕන. ඒ අහන ධර්මයේ තුල යම් ශ්‍රාවකයෙකුට ගැඹුරු දහම් මානසිකාරයක් තිබ්බොත් ඒ අහගන්න ධර්මයේ අහගත්ත තැනම Tamanගේ හදවතින් දකින්න පුළුවන් මට්ටමක් තිබුණොත් එබඳු ස්වභාවයක් තියෙන ශ්‍රාවකෙක් ධර්මයේ අවබෝධයේ පැත්තට නැඹුරු වෙනවා. ධර්මයේ අවබෝධයේ පැත්තට නැමෙනවා. වෙන කෙනෙකුට ඒක කරගන්න බෑ. කොච්චර බණ ඇහුවත් කරගන්න බෑ. එතකොට බොහෝ කාලයක් හිතසුව පිණිස පවතින මේ ධර්මයේ කන වැටෙනකොට තමා තුළ දක්ෂතාවයක් තියෙන්න ඕන. මේ ලෝකේ යථාර්ථයට දක්ෂ වෙන ධර්මී කුමක්ද? පරලෝ යථාර්ථයට දක්ෂ ධර්මී කුමක්ද? මාරයාට අයිති දේ කුමක්ද? මාරයාට අයිති නොවන දේ කුමක්ද? ජරා මරණ ලෝකයට අයිති දේ කුමක්ද? ජරා මරණ ලෝකයට අයිති නොවන දේ කුමක්ද කියලා තමා තුළම විමසා බලන්ට කුසලතාවයක් තිබ්බොත් ඒ බණ ඇහෙන වෙලාවේ බඳු ධර්මයක් ඇහුනොත් මෙයයි මාරයාට අයිති දේ, මෙයයි මාරයාට අයිති නොවන දේ, මෙයයි යථාර්ථයේ අයිති දේ කියලා ලෝකේ යථාර්ථයේ පැත්තෙන්ම ධර්මයක් ඇහුනොත් ඒ ඇහෙන ධර්මයේ තුල යම්තාක් ඒ ශ්‍රාවකයාට යහපතක් කරගන්න පුළුවන් පින්වත්නි. මොකද බුදුරජාණන් වහන්සේ මෙලොව පරලොව මාරයාට අමාරයාට මරණයට අමරණයට අයිති දේ අයිති නොවන දේ පිළිබඳ අපට බොහෝම පැහැදිලිව දේශනා කරලා තියෙනවා. ඒතර මේ දේශනාවට අනුව පින්වත්නි අපට පුළුවන් දේශනාව අහගෙන ඉන්න වෙලාවේ හරියට විවිධාකාර සංස්කාරයන් ඔස්සේ Tamanගේ ආයතන හසුරුවන්නේ නැතුව හිටියොත් ජින්නං පාපිමතෝ සෝතං විද්දස්ස විනලී කතං පාමොජ්ජ බහුලා හෝත කේමං පත්තේත බික්කවෝති. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා පාපී මාරයාගේ තෘෂ්ණාව නැමැති සැඩපහර සිඳ දමාගෙන පාපී මාරයාට තමයි තෘෂ්ණාව නැමැති ධර්මයේ ආයිති. මානය දුරු කරලා දාපු ඒ බුද්ධ ශ්‍රාවකයා විසින් ප්‍රමුදිත භාවයකින් යුතුව බිය රහිතව නිවනට පැමිණෙනවා. ඒ නිවනට පැමිණෙන ශ්‍රාවකයා පළවෙනි කාරණය තමයි විදර්ශනා භාවනාවක් තුළ
තමන්ගේ දායාදේ ගොඩනගා ගන්න දක්ෂ වෙන්න ඕන. කැමැත්ත තියෙන්න ඕන. ඒ කැමැත්තත් එක්ක තමයි ශ්‍රද්ධාව ආදී ගුණධර්ම දියුණු කරගෙන යනකොට අවසානයේ විදර්ශනා භාවනාවකින් පිළිසරණ හදාගන්නේ. මොකද සෝතාපන්න වෙනකොට උනත් පවතින ආශ්‍රව දැන් සෝවාන් වෙනකොට පින්වත්නි දිට්ඨි ආශ්‍රවණි අයින් වෙන්නේ. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි ඇස්සේ තියෙන දිට්ඨි ආශ්‍රව. මේ දිට්ඨි ආශ්‍රව යම් පුද්ගලයෙක් දුරු කරගන්න අදහස තියනවා නම් ඒ දිට්ඨි ආශ්‍රව දුරු කරගන්න ශ්‍රාවකයා විසින් තමන්ගේ ජීවිතය තුළ පින්වත්නි එකම පැත්තකින් විතරක් දිට්ඨි ආශ්‍රව දුරු කරගන්න බෑ. ඒකයි දිට්ඨි ආශ්‍රව පළවෙනියෙන්ම දැක ගැනීම තුළ දුරු කරගන්න පුළුවන් බොහෝම සීමාවක් තියෙනවා. මේ බඳු ස්වභාවයක් මගේ හිත තුළ උද්ගත වෙනවා. මේ ඇතිවෙච්ච සුඛ වේදනාවක් මයි කියලා දැන ඒ මොහොතේම සිහිය උපද්දව ගන්න බැරි වුණොත් තමා තුළ උද්ගත වෙච්ච දුක්ඛ වේදනාවක් විදියට දැනගන්න දැකගන්න තමන්ට බැරි වුණොත් උපේක්ෂා වේදනාව මේ උද්ගත වුණේ උපේක්ෂා වේදනාවක් කියලා ඒ මොහොතේ දැනගන්න බැරි වුණොත් ඒ දැනගන්න බැරිවීම නිසාම ආශ්‍රව වැඩෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදිය වැඩෙනවා. එතකොට පළවෙනියෙන් ඒක දැකගත්තා කියලා සක්කාය දිට්ඨි සම්පූර්ණයෙන් අයින් වෙන්නේ නැහැ. භාවනාවක උදව්ව අවශ්‍ය වෙන තැනක් තියෙනවා. ඒකයි අර සබ්බාසෝ සූත්‍රය වගේ දේශනාවල කියන්නේ දස්සනා පහතබ්බං. ඔන්න දර්ශනයෙන් ප්‍රහාණය කරගන්න ඕන කොටසක් තියෙනවා. මේ සෝතාපන්න වෙන කෙනෙක්. සංවරා පහතබ්බා ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය කරගන්න ඕන කොටසක් තියෙන. ඒක භාවනාවෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරයෙන් ප්‍රහාණය වෙන ටික. සති සංවරයෙන් ප්‍රහාණය වෙන ටික භාවනාවකින් වෙන්නේ නැහැ. පටිසේවනා පහතබ්බා ප්‍රත්‍යවේක්ෂණයෙන් ප්‍රහාණය කරන්න ඕන කොටසක් තියෙනවා. අදිවාසනා පහතබ්බා ඉවසීමෙන් ප්‍රහාණය කරගන්න ඕන කොටසක් තියෙනවා. භාවනා පහතබ්බා ඔය අතර පරිවර්ජනා විනෝදනා කියලා කාරණා දෙකකුත් තියෙනවා. දුරු කිරීමෙන් සහ මග හැරීමෙන් ප්‍රහාණය කරන්න ඕන ආශ්‍රව. නමුත් භාවනා පහතබන්න බලන්න. භාවනාවකින් වැඩිමකින් ප්‍රහාණය කරගන්න ඕන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයට ආйти ආශ්‍රව කොට්ටාසයක් තියෙනවා. ඒක කොච්චර බණ ඇහුවත් දුරු වෙන්නේ නැහැ. ඒක කොච්චර ඉවසීමෙන් ප්‍රහාණය කරන්න හැදුවත් ප්‍රහාණය කරන්න බෑ. ඒක කොයිතරම් ප්‍රත්‍යවේක්ෂණයෙන් ප්‍රහාණය කරන්න හැදුවත් කරගන්න බෑ. ඒක කොයිතරම් කෙලෙස් ඇති වෙන තැන් මග හරින්න හැදුවත් මග හැරීමෙන් ප්‍රහාණය කරගන්න බෑ. ඒක කොයිතරම් දුරු කිරීමෙන් ප්‍රහාණය කරගන්න හැදුවත් දුරු කිරීමෙන් තොරව ඒක ප්‍රහාණය කරගන්න බෑ. ඒක භාවනාවෙන්මයි ප්‍රහාණය වෙන්නේ. ඒ නිසා අපිට මේ කමේ කියන කාරණා වලින් පැහැදිලි වෙනවා සංයෝජන දුරු කරනවා නම් මුල් සංයෝජන තුන ප්‍රහාණය කළත් විදර්ශනා භාවනාවක උපකාරය අවශ්‍යයි. මේ තමන්ගේ ලෝකය නාම රූප වශයෙන් වෙන් වශයෙන් තේරුම් ගැනීමත් එබඳු තේරුම් ගැනීමක් තුලින් හිත වැඩිමත් කියන කාරණේ මත දායාද විය යුතුයි. මොකද අපි පින්වත්නි මේ නාම රූප ධර්මයන් ඔස්සේ මුලා වෙච්ච ස්වභාවයක් අපි තුල පවතින්නේ. මේ නාම රූප ධර්ම පරිහරණය කරද්දී සාමාන්‍යයෙන් පෘථග්ජන ලෝකයේ මුලා වෙච්ච ගතියක් පවතින්නේ. රූපං දිස්වා සතිමුට්ටා රූපය දැකලා සිහි මුලා වෙලා වාසය කරන්නේ. ඒ සිහි මුලා වෙලා වාසය කරන එක නිසාම පිය නිමිත්තම් මනසිකරතෝ ප්‍රිය භාවයෙන්ම සිහි කරනවා. නාමයේද රූපයේද. ඊට පස්සේ පින්වත්නි ප්‍රිය භාවයෙන් සිහි කරනකොට අපේ අභ්‍යන්තරයේ ඇතිවන ක්‍රියාවලිය තමයි සාරත්ත චිත්තෝ වේදේති.
ඇලුණු සිතින් වින්දනය කරනවා. ඒ අපේ අභ්‍යන්තරය තුල ඇලුණු සිතින් වින්දනය කරනකොට තංච අජ්ජෝසාය තිට්ඨති ඒකට හිත බැස ගන්නවා. ඒකට හිත බැස ගැනීම නිසාම පින්වත්නි අරා නිබ්බන්ති උච්චති දුක් රැසකින්ම එයාගේ නිර්වාණගාමී මාර්ගය අතහැරිලා යනවා, දුක අල්ල ගන්නවා. දැන් බලන්න මේ ක්‍රියාවලිය තුල බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව අපට පෙන්නනවා. මොකද්ද? සතිමුට්ටා සිහිමුලා වෙනවා මොනවා ගැනද? මේ නාම රූප ධර්මයන් ගැන. එතකොට නාම රූප ධර්මයන් පිළිබඳව සිහිය එළඹා ගත්ත තැනක තමයි සක්කාය දිට්ඨිය දුරු වෙලා යන්නේ. ඊට පස්සේ මුලා වීම නිසාම මේ නාම රූප ධර්මයන් ප්‍රිය භාවයේ මානසිකාරය කරනවා. ඒක අපේ සාමාන්‍ය කෙනෙක්ගේ පුරුද්දක්. මේ නාම රූප ධර්මයන් නිරන්තරයෙන්ම ප්‍රිය භාවයෙන් සිහි කරනවා. පිය නිමිත්තම් මානසිකරතෝ, ප්‍රිය භාවයෙන් මානසිකාරය කරනවා. ඒ මානසිකාරය කරන්න අර ප්‍රිය භාවයේ තියෙන නිසාම මේ හිතේ ස්වභාවයක් තියෙනවා පින්වත්නි. ප්‍රිය භාවයේ ඇති වෙච්ච තැන ඇලෙන එක නිකම්ම වෙන සිද්ධියක්. ප්‍රිය භාවයේ ඇති වෙච්ච තැනක ඇලෙන එක මේ හිතේ ආවේනික ස්වභාවයක්. ඒකට ගිහිද, පැවිදිද, බෞද්ධද, අන්‍යාගමිකයෝද ඒක අදාළ නැහැ. මේ සංසාරයේ හිත වැඩිච්ච විදිහ අනුව තේරෙනවා ප්‍රිය නිමිත්ත මනසිකරණය කරද්දී, ප්‍රිය භාවයේ සිහි කරද්දී ප්‍රිය නිමිත්තම් මනසිකරෝතෝ, ඒ මනසිකාරයේ පදනම් කරගෙන ඇලුණු සිතින් විඳින්න පටන් ගන්නවා. සාරත්තං චිත්තෝ වේදේති. ඇලුණු සිතින් වින්දනය කරනවා. ඒ ඇලුණු සිතින් වින්දනය කරනකොට ඒ වින්දනයේ ස්වභාවයක් තමයි බලන්න. පුදුම මනස ගැන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන විශ්ලේෂණය හරි පුදුමයි පින්වත්නි. මෙච්චර සියුම්ව. එතකොට මේ සාරත්ත චිත්තෝ වේදේති සම්පූර්ණයෙන්ම ඇලුණු සිතින් වින්දනය කරනකොට ඒ වින්දනය කියන එක ආවොත් ඒ වින්දනයට හිත බැහැ ගන්න ගතියක් තියෙනවා. ඒක මේ හිතේ ස්වභාවයක්. තංච අජ්ජෝසාය තිට්ඨති. ඒ වින්දනයේ පැත්තට හිත බැහැ ගන්නවා. ඒ වින්දනයේ පැත්තට බැස්සා කියලා කියන්නේ මොන අවුල උඩු දිව්වා කියන එක. ඒ වෙලාවට අරා නිබ්බන්ති උච්චති දුක් රැසකින් නිර්වාණගාමී මාර්ගය වැහිලා යනවා. එතකොට මේ කාරණය සම්පූර්ණයෙන් අවබෝධය කරා තමන්ගේ ජීවිතය හසුරුවා ගන්න ශ්‍රාවකයෙකුට නම් පින්වත්නි අවබෝධයේ පැත්තෙන් හිට ගන්න අදහසක් තියෙනවා නම්, අවබෝධයේ පැත්තෙන් අපේ ජීවිතයේ ගොඩනගා ගන්න අපිට අදහසක් තියෙනවා නම්, ඒ අදහසක් තියෙන සෑම ශ්‍රාවකයෙක්ම පුළුවන් තරම් පින්වත්නි ඒ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කර විදියට නාම රූප ධර්මයන් ඉලක්ක කරගෙන විදර්ශනා භාවනාවකට අවතීර්ණ වෙන්න ඕන. නැත්තම් කරගන්න බෑ. එතකොට ඒකෙදී අපි අර මුලින් උපදව ගන්න ඕන නාම රූප පරිච්ඡේදක ඥානය ගැන මීට කලින් දේශනා කරලා තියෙනවා. නාමයේ සහ රූපයේ වෙන් වශයෙන් අඳුන ගන්න ඕන. ඇත්තටම මේ රූපය පිළිබඳ ගැඹුරු අවබෝධයකට යනකොට ඒ ගැඹුරු අවබෝධය තුළම තමයි ඒ ශ්‍රාවකයා සෝතාපන්න වෙන්නේ. මීට කලින් අපි මේ පර්යාය ගැන කියලා තියෙනවා. දැන් ওই සෝතාපන්න වෙන කෙනෙකුට මේ කය පිළිබඳ ගැඹුරින් අවබෝධය හදා ගැනීමම ප්‍රමාණවත්. ඒ කියන්නේ එතනම කායානුපස්සනාව හරියට වඩනකොට එයා සෝවාන් වෙනවා. එයා තුළ ඕලාරිකව කය පිළිබඳව පවතින දෘෂ්ටිගත වීම බැහැර වෙලා ගිහින් එතනින්ම මේ පුද්ගලයාට සෝතාපන්න නම් වූ තත්වයට තමන්ගේ හිත ගොඩනගා ගන්න, තමන්ගේ හිත හදා ගන්න පුළුවන්. එතකොට
තමන්ගේ ජීවිතය තුළ තියෙන්න ඕන තමන්ගේ අභ්‍යන්තර හිත නුවණින් විමර්ශනය කරන ශ්‍රාවකයෙක් විදිහට පින්වත්නි හැම වෙලාවකම ලැබෙන හැම අවස්ථාවකම තමාගේ අභ්‍යන්තරය තුළ තියෙන්න ඕන මේ නාම රූප ධර්මයන් පිළිබඳ ගැඹුරු අවබෝධයක්. ඒක සුතමය වශයෙන්ුත්, චින්තාමය වශයෙන්ුත්, භාවනාමය වශයෙන්ුත් වැඩුන් නැත්තම් සෝතාපන්න වෙන්න බෑ. මේ කියන සංයෝජන තුන අයින් කරගන්න බෑ. ඒ තුන අයින් ඇත්තටම සෝවාන් වෙන කෙනෙකුට කායානුපස්සනාව වැඩිමින් පමණක්මත් පුළුවන්. නිකන් අර සූත්‍රයක් වගේ හැදුවොත් එහෙම සෝතාපන්න, සකදාගාමි, අනාගාමි, අරහත් කියන මඟඵල හතර ඒ මාර්ගඵල හතර බුදුදහමේ කේන්ද්‍රගත සතිපට්ඨානේ නම් වූ ප්‍රබල ප්‍රමුඛ න්‍යායෙන් බැලුවාම මොකද්ද සතිපට්ඨානේ? කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අනුපස්සනා හතර ඔස්සේ ජීවිතය දිහා බලන්න පුරුදු වුණාම පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේ සතර මහා ධාතුව පිළිබඳ සියුම්ම අවබෝධය තහවුරු වෙනකොට එයා සෝතාපන්න වෙනවා. ඒ කියන්නේ කායානුපස්සනාව වැඩිමින් සෝතාපන්න භාවයත් මේක එක න්‍යායක්. මේක එකම ක්‍රමේ නෙමෙයි. මේක එකම ක්‍රමයේ කියලා හිතන්නත් එපා. කායානුපස්සනාව වැඩිමින් සෝතාපන්න තත්වයක්, වේදනානුපස්සනාව වැඩිමින් සකදාගාමි තත්වයක්, චිත්තානුපස්සනාව වැඩිමින් අනාගාමි තත්වයක්, ධම්මානුපස්සනාව වැඩිමින් අරහත්වයක් කියන මාර්ගඵල අවබෝධය සතර සතිපට්ඨානයේ එක් සිහිය පිහිටවිය යුතු අංගයන් ඔස්සේ මාර්ගඵල හතර සතිපට්ඨාන අංග හතර තුලින් ප්‍රතිවේක්ෂා කරලා සම්පූර්ණයෙන් මගඵල අවබෝධයට පත් වෙන්න පුළුවන් පටිපාටියකුත් අවශ්‍ය නම් කියන්න පුළුවන්. එහෙමනම් අපි දැන් මේ කතා කරන්නේ මේ මුල් සංයෝජන තුන ප්‍රහාණය කරගන්න මාතෘකාව ඒකනේ විදර්ශනා භාවනාවක අවශ්‍යතාවය. එහෙමනම් මුල් සංයෝජන ප්‍රහාණය කරගන්න කෙනෙකුට කායානුපස්සනාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් Tamanට සුදුසු භාවනාවක් තෝරාගෙන වැඩිම මත එයාට පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන වැඩපිළිවෙල තුල දායාද වෙන්න. එතකොට මේ කය ඊටාම සියුම්ම විශ්ලේෂණය කරලා මේ කය පිළිබඳ ඕලාරික తত্ত্বය මමික් මේ කය තුල වාසය කරනවා. මම කියන්නේ මේ කයටමයි. මේ කය කියන්නේ මටමයි. මේ කයයි මමයි එක්කෙනෙක්. රූපයද ආත්මයද එකක්. රූපය තුල ආත්මය කියලා එකක් පවතිනවා. ආත්මය තුල රූපය කියලා එකක් පවතිනවා. රූපය ආත්මවත්. ආත්මය රූපවත් කිය මේ ලෝකේ අපිට තියෙනවා පින්වත්නි සක්කාය දිට්ඨිය. මෙන්න මේ සක්කාය දිට්ඨිය අයින් කරගන්න අපි තුල කුසලතාවයක් ඇති වුණොත් ඒ ඇතිවෙච්ච දවසට අපි සෝතාපන්නයි. වෙන මොනවා කළත් සෝතාපන්න වෙන්න බෑ. දැන් මිනිස්සු සෝවාන් වෙන්න කියලා හිතාගෙන ලොකු පූජා තියනවා. වත්පිළිවෙත් කරනවා. ඒ ඔක්කොගෙම පොඩි උදව්වක් හම්බ වෙනවා මිසක් ඒ එකකින්වත් සක්කාය දිට්ඨිය නැති වෙන්නේ නැහැ. මොකද සක්කාය දිට්ඨිය නැති කර ගැනීමෙන් විතරමයි සෝවාන් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වෙන කවර පාඩමක්වත් අපිට කියලා දීලා නැහැ. එහෙමනම් අපි උපක්‍රමශීලී වෙන්න ඕන බුද්ධ වචනය විශ්වාස කරන ශ්‍රාවකයන් හැටියට මේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න හැටියට කය දිහා බලන්න. ඒ අතර සියුම්ම වේදනාව දිහාද, සියුම්ම සංඥාව දිහාද, සියුම්ම සංකාරය දිහාද, විඥානය දිහාද බලන්න ඕන. ප්‍රකටව කය දිහා බැලුවම හරි. මොකද මම අර ඉස්සෙල්ලත් කිව්වනේ කායානුපස්සනාව වැඩිම සෝතාපන්න වෙන්න පුළුවන් කියලා. එතකොට කායානුපස්සනාව වැඩිමින් සෝතාපන්න වෙන්න පුළුවන් නම් මේ කය පිළිබඳව ගැඹුරින් අවබෝධය ඇති වෙන්න තමයි බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අයිති සියලුම භාවනා ක්‍රම පැහැදිලි කරලා දෙන්නේ. සියලුම භාවනා ක්‍රමවල ඉලක්කය තමයි මේ කය පිළිබඳ
ගැඹුරු අවබෝධය හදන එක කායානුපස්සනාව. ඇත්තට මේ පිළිබඳ අවබෝධය ප්‍රත්‍යක්ෂ වෙනකොට ප්‍රකටව කායානුපස්සනාව වැඩෙන. නමුත් ඒ භාවනාව ASCII වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන අංගත් වැඩෙනවා. නමුත් ප්‍රකටව කායානුපස්සනාව පිළිබඳ සිත පිහිටව ගත්තට පස්සේ යාට සෝතාපන්න වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ කය පිළිබඳ අවබෝධය හදාගන්න තමයි මේක බෙද විස්තර කර කර වෙන් කර අපට පෙන්නලා දෙන්නේ පින්වත්නි. එතකොට ඒ වෙන් කර බිඳ කඩ පැහැදිලි කරන මේ කාරණය පිළිබඳ අපට නුවණ හදාගන්න නොයෙක් සූත්‍ර දේශනා නොයෙක් ආකාරයේ විස්තරයන් තියෙනවා. අර එක තැනක තියෙනවා චරංවා යදිවා තිට්ටං නිසින්නෝ උදවා සයං සම්මිජ්ජේති පසාරේති ඒසා කායස්ස ඉච්ඡනා. යන්නේ හරි ඉන්නේ හරි හිඳින්නේ හරි වාඩි වෙලා හරි කොහොම හරි කමක් නැහැ. යනවද එනවද ඉන්නවද හිටගෙන ඉන්නවද හකුළුවනවද දිගහරිනවද නොයෙක් ආකාරයේ චලනයන් තුල මහණෙනි නුඹලාට මම චලනය කරනවා මගේ චලනයන් කියලා පෙනෙයි. ඒ හැම ඉරියව්වක් තුලම රූපස්කන්ධයේ සැලීම වන්නේය කියලා නිතර මනසිකාරය කරන්න කියනවා. හැම ඉරියව්වක් තුලම මේ රූපස්කන්ධයේ චලනයක් වෙනවා. නිරන්තරයෙන්ම නාමස්කන්ධේ නාම ධර්ම ඇසුරෙන් මේ රූපය කම්පණයට පත්වීමක්මයි මේ සිද්ධ වෙන්නේ කියලා. මමික් මගේ ආත්මීය වශයෙන් මේ රූපය තුල පිහිටවාගෙන ඉන්න ස්වභාවය සම්පූර්ණයෙන්ම රූපය පිළිබඳ යථාර්ථයේ පැත්තින් ශ්‍රාවකයා නුවණ පිහිටව ගන්න ඕන. එතකොට බුදුරජාණන් වහන්සේ අපට වදාලා මේ ඔස්සේ පළවෙනියෙන්ම මේ නාම රූප ධර්මයේ කියන්නේ මෙයයි කියන එකත් ඔන්න සංයෝජනවල මුල් සංයෝජන තුන ප්‍රහාණය කරගන්න ශ්‍රාවකෙක් විදර්ශනා භාවනාව අත්‍යවශ්‍ය බවත් ඒ අත්‍යවශ්‍ය විදර්ශනා භාවනාවට පාදක වෙන පටිපාටිය හදාගන්න ලෑස්ති වෙන මිනිස්සෙක් අවබෝධය කරා හිත නම්ම ගන්නට හිතේ යටිහිතේ හරි කොනක හරි කැමැත්තක් තියෙන මිනිස්සෙක් එයා පළවෙනියෙන් කරන්න ඕන නාමයද මේ විදිහයි රූපයද මේ විදිහයි කියලා මේ දෙක වෙන්වෙන්ම හඳුන ගන්න ඕන. ඕන ප්‍රධාන බෙදීමකට බෙදලා හඳුන ගන්න ඕන. මේ හැම අත්දැකීමක් තුළම මේ බණ ටික ඇහෙන වෙලාවේ පවා නාම රූප ධර්මයන් ඇති වෙනවා නැති වෙනවා විනා කවරක්වත් නැහැ කියලා Tamanගේම ශරීරයට හැමමස්ලේ නහර ඇට මිදුළු වලටම සංවේදීව දැනෙන තරමට මේ නාම රූප ධර්මයන් පිළිබඳ නුවණ හදා ගන්න ඕන. නාම රූප ධර්මයන් පිළිබඳ නුවණ හදා ගන්න ඕන. එතකොට ඒ බඳු ආකාරයේ තියුණු නාම රූප, ඒ කියන්නේ මේ බණ ඇහෙන වෙලාවේ පවා මේ බණ ටික ආйти රූපයට, කන ආйти රූපයට, ඒ බණ දැනගන්න හිත ආйти නාමයට කියලා මේ හැම දෙයකම නාම රූපය මෙයයි, නාමය මෙයයි, රූපය මෙයයි, මේ හැම අත්දැකීමකම නාමය මෙයයි, රූපය මෙයයි කියලා වින් වශයෙන් දැනගැනීමේ කුසලතාවය Tamanගේම චිත්තසංතානය තුල ඇති වෙන්න ඕන. එතකොට ඒ Tamanගේම චිත්තසංතානය තුල මේ කාරණය දැනගන්නකොට Tamanගේම හිතින් මේ කතාව දැක ගන්නකොට ඒ දැනගත්ත ශ්‍රාවකයා පය ඉදිරියට තියන්න ඕන. මොකද්ද? හරි නාම රූපයේ මෙයයි, නාම රූපයේ ඇති වෙන්නේ මෙන්න මේ විදියටයි කියලා ඉස්සරහට අඩියක් තියලා දැනගන්න ඕන. ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයෙක් වෙන්න නාමය රූපයේ දැන ගැනීම ප්‍රමාණවත්. නමුත් සෝතාපන්න වෙන්න කැමති ශ්‍රාවකයෙක් ඊළඟට පියවරක් විදියට නාමය මෙයයි රූපය මෙයයි කියලා දැනගත්තා විතරක් නෙමෙයි, නාමය ඇති වෙන්නේ මෙන්න මේ හේතුව නිසා, රූපය ඇති වෙන්නේ මෙන්න මේ හේතුව නිසා කියලා බෙදලා විස්තර කරලා වෙන් කරලා දැනගන්න පුළුවන් වෙන්න ඕන. සම්මර්ෂණය කරගන්න පුළුවන් වෙන්න ඕන. එතකොට එතන සම්මර්ෂණ ඥානයක්ද උපදිනවා.
එතකොට මේ රූපේ සාරය හොඳට විමස දිග්ගට හරහට Tamanට හිතෙන විදියට මේ රූපේ විමසලා බලනකොට මොකද නාම ධර්මයන්ගේ සියුම් භාවයත් එක්ක විදර්ශනා කරන ශ්‍රාවකේකට ඒ ස්වභාවය ප්‍රකටව සංවේදීව නොදැනෙන්න පුළුවන්. ඒ නිසා තමයි රූපේ යථාර්ථය මුලින්ම විමසන්නේ. ඒකයි කායානුපස්සනාව මුලින්ම වඩන්නේ. වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව එනකොට හොත්තටම සියුම්. ධම්මානුපස්සනාව කියන්නේ හිතේ ඇතිවෙන සිතුවිලි මානසිකාරයේ පදනම් කරගෙන මේ සිතුවිලි ගැලීම ගැනයි තියෙන්නේ එතන. ඒක හොත්තටම සියුම්. නමුත් රූපස් මේ කායානුපස්සනාව කය කියන එක අපි හැම කෙනෙකුට මෝලාරිකව ප්‍රකටයි. ඒ නිසා මේකේ පළල් අවබෝධයක් හදාගෙන ඊට පස්සේ සම්පූර්ණයෙන් විඳීම් ඊට පස්සේ හිත පිළිබඳ මේ විවිධාකාර ධර්මයන් පිළිබඳ එතනින් පස්සේ මානසිකාරය කරගන්නට පුළුවන්. එතකොට යා කය බෙද බලනවා. දැන් මේ හැමකින් වහලා හරි ලස්සනට තියෙන කයට මම මගේ කියලා මේකට හැඩ දදා හිටියන මේක විස්තර කර විමස බෙදා කෑලි වලට කඩ බලනවා. අට්ටි නහාරු සංයුක්තෝ චතමන්සාව ලෝපනෝ චවියා කායේ පටිච්චන්නෝ යතා භූතන්න දිස්සති. අන්න දැන් කය පිළිබඳ විදර්ශනා කරන විදිහයි මේ තියෙන්නේ. කොහොමද? කය කියන්නේ අට්ටි නහාරු සංයුක්තෝ. මේ කය මම මගේ. දැන් මේ සෝවාන් වෙන්න තියෙන්නේ මේක අල්ල ගැනීමෙන් තමයි. එතකොටයි මේ කය තුල මම මගේ කියන ඝන සංඥාව කැඩිලා දුරු වෙලා යන්නේ. දුව පුතා කියන ඝන සංඥාව කැඩිලා දුරු වෙලා යන්නේ. අම්මා තාත්තා කියන ඝන සංඥාව දුරු වෙලා යන්නේ. අට්ටි නහාරු සංයුක්තෝ. මේ කය කියලා කියන්නේ ඇටවලින්ද නහරවලින්ද යුක්ත එකක්. මේ කය කියන්නේ ඇටවලින්ද නහරවලින්ද යුක්ත එකක්. චත මන්සාබ ලෝපනෝ. මේ කය දැන් මෙහිම කල්පනා කරන්න. මේකම භාවනාවක් කරගන්න. මේ ටික හොඳට අහගෙන ඉඳලා. මේ කය තච මන්සාව ලෝපනෝ. මේ කය හමින්ද මස්පිඬු වලින්ද තැවරිලා චවියා කායෝ පටිච්චන්නෝ සීවියකින් වහලා තියෙන්නේ. හමකින් වහලා තියෙන්නේ. මහණෙනි මේ හමකින් වහලා තියෙන තැනක මේක යථාර්ථය පේන්නේ නෑ. මේක තියෙන විජයා සූත්‍රයේ ජය ගැනීම කියලා එකයි මේකේ තේරුම. දේශනාවේ නම මොකද්ද? විජය. විජය කියන්නේ ජය ගැනීම. හැබැයි විජය කියලා භික්ෂුණියකුත් අරමුණු කරගෙන කියලා තියෙන්නේ. මාන්නක්කාර මේ කය පිළිබඳ හරි උද්ධාමයටපත් වෙලා බුදුරජාණන් වහන්සේට කයට ගරහා කරනවායි කියලා හිතාගෙන මහාන වෙලා පවා බුදුහාරු දකින්න ආපු නැති එක්තරා භික්ෂුණියකුත් පදනම් කරගෙනයි මේක කියලා තියෙන්නේ. නමුත් මේ භික්ෂුණිය ජය ගත්තා. මෙහිමයි කය මෙහිමයි සංයෝජන මුල් තුන කඩාගෙන ජය ගන්න තියෙන්නේ. සැබෑ ජයග්‍රහණය කියන්නේ අඩුම සෝතාපන්න තත්වයේවත් පින්වත්. එතනින් මෙහා පැත්තේ කිසි මිනිහෙකුට පිළිසරණක් රැකවරණයක් නැහැ. මේ ටිකම උදේ හවස මෛත්‍රී හරි මොකක් හරි භාවනාවක් කරලා ඉවරලා ඒකට සුදුසු වැඩපිළිවෙලකුත් හදාගෙන මේ විදිහට මානසිකාරය කරන්න. මේ කය සම මස්ලේ නහර ඇට මිදුළු විදගෙන ගිහින් මම කියලා ස්වභාවයක් ඇතුලේ තියනවායි කියලා හිතාගෙන ඉන්න එක බලාගෙන ඉද්දී අයින් වෙලා යයි. මේක තමයි කයේ යථාර්ථය. මේක කයට ගරහාවට කියපු එකක් නෙමෙයි. අට්ටි නහාරු සංයුක්තෝ. මේ කය ඇටෙන් නහරෙන් යුක්තයි. චත මන්සාව ලෝපනෝ. මේක හමකින්ද මස්පිඩු වලින්ද තැවරිලයි තියෙන්නේ. චවියා කායෝ පටිච්චන්නෝ. මේක සිවියකින් වහලා තියෙන්නේ. මේ කය සිවියකින් වහලා තියෙන. යතා භූතන්න දිස්සති. ඒ නිසා මේක ඇත්ත පේන්නේ නැහැ කියනවා. ඇතුලේ ටික එළියට ගත්තා නම් ඇත්ත පේනවා. ඇයි? වෙන් කරලා හඳුන ගන්නත් බෑ. සිවියේ තියෙන ඔපයට වෙන් කරලා හඳුනගත්තට වෙන් කරානේ කළුයිද සුදුයිද මොකක්වත් නැහැ. අඩුම හැමට යටින් තියෙන මස් පිඬුවවත් දන්නේ උඩින් සුදු හැමක් තියනවද කළු හැමක් තියනවද කියලා. ඕනෝන් සිත් නැති සිතුවිලි නැති අචේතනික දේව. මේ සංයෝගයට මගේ දරුවා මගේ බිරිඳ
මගේ ආදරවන්තය ආදරවන්තිය කියලා කතා කරාට මේ ඇට ටිකයි නහර ටිකයි වෙන් කළොත් සංයුක්ත වීම වෙන් කළොත් තච මන්සාව ලෝපණං මස් පිඬු තැවරීලා තියෙන මේ ඒ ටිකත් අයින් කළොත් මස් ටිකත් අයින් කරලා හමත් එක පැත්තකින් ගලවලා අයින් කරනවා ඇට ටිකත් එක පැත්තකින් තියෙනවා චවියාකායෝ පටිච්චන්නෝ සිවියෙන් වහලා තියෙන එකත් අයින් කරලා තියෙනවා යථා භූතං දිස්සති. එතකොට යථාර්ථයේ පේනවා. ඇයි? දැන් පුළුවන්ද මේ තමයි මගේ පෙම්මතා කියලා හොයන්න පුළුවන්ද? මේ තමයි මගේ පෙම්මතිය කියලා හොයන්න පුළුවන්ද? හැමී ඔපේට ඔක්කොම. ඒකත් අවුරුදු 35 විතර පැන්නහම වැහැරි යනවා. ඕකට තමයි දත කාගෙන පින්වත්නි අපි දඟලන්නේ. භාග්‍යවතුන් වහන්සේ මතක් කරනවා අන්තපූරෝ උදරපූරෝ යකපේලස්ස වත්තිනෝ හදයස්ස පාප්පාසස්ස වක්කස්ස පිහකස්සච. දැන් මේ යථාර්ථය කියනවා. ඇයි මේ කය පිළිබඳ යථාර්ථ අවබෝධයට ආවේ නැත්නම් කය පිළිබඳව පවතින ඕලාරික සක්කාය දිටි ගැලවෙන්නේ නැහැ නේ පින්වත්නි. ඒක ගලව ගන්න එපාය. ඒකටයි දැන් මේ කාගේ කය ගැනද අල්ලපු ගෙදර අයගෙන් නෙමෙයි. තමන්ගේ කය දිහායි මේ බලන්නේ. තමන්ගේ රූපස්කන්ධයයි මේ විදියට තමන් විමසන්න ඕන. බඩවැලින් පිරුණු අන්තපූරෝ උදරපූරෝ බඩවැල් වලින් පිරුණු උදරපූරෝ උදරය තුල නොපැසුණු ආහාර වලින් පිරුණු යක පේලස්ස වත්තිනෝ අක්මාවෙන්ද පිරුණු මූත්‍රා වලින්ද පිරුණු හදයස්ස පප්පාසස්ස හදමසින්ද පිරුණු හෘදේ වස්තුවෙන්ද පිරුණු වක්කස්ස වකුගඩුවෙන්ද පිරුණු පියකස්ස බඩදියෙන්ද පිරුණු කාගේද ඔබෙත් මගේ හොත්තට ලස්සන්ට ඔපේ ගැන හිතාගෙන හිටියට ඔබෙත් මගෙත් කතාව එහෙම කියලා බුදුරජාණන් රූපයට ගරහා කළේ නෑ. බොහොම පිළිවෙලට ලස්සනට වැදගත් විදිහට ඉන්න ඕනේ. ඒක හරි. නමුත් මේ සක්කාය දිට්ඨිය අයින් කර ගන්න ඕන මේ ඇතුලේ කතාව දැනගන්න ඕන. මේ කතාව දන්නේ නැතුව කවදාවත් සක්කාය දිට්ඨිය නැති කරගන්න බෑ. මේ කතාව දැනගෙන මේක මානව සංහතියේ විශ්ව සාධාරණීය ලක්ෂණයේ විදිහට දකින්න ඕන. මේ හැමේ ඔපේ නැත්තන්ගේම මේ ටික ඔක්කොම වෙන් කළොත් මේ වෙන් කරපු තැනක මගේ දරුවගේ අක්මාවද මගේ බිරිඳගේ අක්මාවද කියලා තුරුල් කරගන්න ගතියක් නැහැ. හැම නැති තැනක ඉතුරු අංගෝපාංග තුරුළු කරගන්නේ නැහැ. පිළිකුල් කරනවා. දරුවා මලත් මගේ දරුවා කියලා ඉඹ හැදුවට දරුවා මලත් අම්මා දරුවව සොහොනට ගිහින් දාලා ගෙදර ඇවිල්ලා නාලා ගෙටේනවා මිසක් තුරුල් කරගන්නේ නැහැ. අඬලා කෑ ගැහුවට. ඒක තේරුම් ගන්න ඕන. එතකොට මේ විදිහට කයේ යථාර්ථي මේ ඇතුලේ හුතට බෙද බලන්න ඕන විමසන්න ඕන. කොහොමද? බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සිංගානිකාය කේලස්ස සේදස්ස මේදස්සච ලෝහිතස්ස ලසිකාය පිත්තස්සච වසායච. මේ ඇත්තටම පින්වත්නි මේ අසුබය ගැන කියන්නේ මේ අපිට තියෙන බරපතලම ඕලාරික කිලේශය තමයි සුබ සංඥාවෙන් ලෝකේ අහුවෙන එක. මේක තමයි පල්ලවෙනියෙන් අයින් කරගන්න ඕනේ. මේ කාම ඡන්දය පදනම් වෙලමයි සුබ සංඥාව එකට පැහි එන්නේ. ඉතින් මේක තමයි මුලින්ම අයින් කරගන්න තියෙන්නේ. ඒක අයින් කරගන්න තමයි මේ කය පිළිබඳ කායानुපස්සනාව වඩන්න කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. මේක කියනවා සිංගානිකාය කේලස්ස සොටු වලින්ද පිරීලා කේලස්ස කෙලවලින්ද පිරීලා හරිම පිළිකුල් සේදස්ස මේදස්ස දහඩිය වලින්ද මේද වලින්ද පිරීලා ලෝහිතස්ස ලේ වලින්ද පිරීලා
ලසිකාය. ලසිකාය කියන්නේ ලසිකාය කියලා කියන්නේ සඳ මිදුළු වලින්ද පිරීලා. පිත්තස්සච වසායච පිතෙන්ද පිරීලා. තෙල් මන්දෙන්ද පිරීලා. ඔක්කොම පිළිකුල් කළ යුතු දෙයක්. හමියෝපයට ඉම්බට පිළිකුල් කළ යුතු දෙයක්. දැන් මේ කය දිහා මේ විදිහට බලන්නේ බලාගෙන ඉද්දි සුබ සංඥාව අයින් වෙලා යන. ඒක කාලයක් පුහුණු කරනකොට ඔය සුබයි සැපයි සනීපයි කියන රූපයේ සුබ සැප කිඳා බැහැගෙන මේ ශාරීරික ස්වභාවය මේක නේද කියලා දැක්කොත් පින්වත්නි සුබ සංඥාව බලාගෙන ඉද්දි කඩා වැටෙන්නේ. බලාගෙන ඉද්දි කඩා වැටෙන්නේ. මේක තමයි පළවෙනියෙන් කරන්න ඕනේ. මේවා මේක ඉලක්ක කරගෙන භාවනා කළොත් භාවනා කරන කෙනාගේ සක්කාය දිට්ඨිය අයින් වෙනවා. ඊළඟට ධර්මයේ තියෙනවා අතස්ස නබබි සෝතේහි අසුචි සවති සබ්බදා අක්කිම්හා අක්කි භූතකෝ කන්හම්මා කන්න භූතකෝ. ආයත් කියනවා මේ ශරීරයේ නව දොරකින් අසුචි වැగిරෙනවා. අතස්ස නබහි සෝතේහි අසුචි සවති සබ්බදා. හැම තැනකින්ම දොරවල් 9කින් අසුචි වැగిරෙනවා පිට පැත්තට. දොරවල් 9කින් අසුචි වැగిරෙනවා. මොකක්වත් එහෙම දෙයක් වැగిරෙන්නේ නැහැ වගේ ඔය හොඳට හිටියට පාරේ ගොම ටිකක් දැක්කත් ආපෝ කියලා පිළිකුල් කරගෙන ගියාට එයාගේ කයේ ඇත්ත කතාව ඒක. කොච්චර හැඩට හිටියත් මොන්න තරම් ලස්සනට හිටියත් මොන්න තරම් පැහැයට හිටියත් ඔය හැමෝගෙම කතාව මේක. මේ යථාර්ථය වහලා අපිට කතා කරන්න බෑ. ඇයි මේ විදියට කය දකින්න ඕන? සුබ සංඥාව බැහැර කරගෙන සක්කාය දිට්ඨිය කඩා ගන්නයි මේ විදියට බලන්නේ. මේ ශරීරේ නව දොරකින් අසුචි වැగిරෙනවා. එතකොට මේ විදියට අසුචි වැగిරෙන බව සෝතාපන්න වෙන්න කැමැති ශ්‍රාවකයා සක්කාය දිට්ඨිය දුරු කරගන්න කැමැති ශ්‍රාවකයා විමර්ශනය කළ යුතුයි. සිංගානි කාච නාසාතෝ මුකේන වමතේ කදා පිත්තං සිම්හංච වමති කායම් හා සේද ජල්ලිකා. මේ කියන්නේ පින්නත්නි මේ අර දොරවල් 9කින් අසුචි වැగిරෙන තැන් දොරවල් ටිකයි මේ කියන්නේ. සිංගානිකාච නාසාතෝ දෙනාස් සිදුරු වලින් වැగిරෙනවා. කටින් කෙල වැగిරෙනවා. සෙම වැగిරෙනවා. කයින් දහඩිය වැగిරෙනවා. ඊට පස්සේ ඇස් වලින් කබ වැగిරෙනවා. ඊට පස්සේ දෙකන් සිදුරු වලින් අපවිතර දෑ වැగిරෙනවා. මේ විදියට මේ අර දොරවල් 9න් වැగిරෙන අසුචි වැగిරෙන කතාවයි මේ කියන්නේ. මේක පිළිකුල් නොකර හොඳට මේ මගේ කතාවත් මේක මගේ මම ලෙන්ගතු කම්පාන මා ආදරය කරන මා පෙම්බඳින සියල්ලන්ගේම කතාවත් මේකයි කියලා දකින්න ඕන. ඒ දැක්ම හරි උදව්වක් සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට. අතස්ස සුසිරං සීසං මත්ත ලුංගස්ස පූරිතං සුබතෝ නං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්කතෝ. බොහොම ලස්සන කාරණයක් කියන්නේ. නැවතත් මේ කය ගැනයි කියන්නේ. සිදුරු හිස් මොලෙන් පිරුණු මේ බාල ජනයා මෝරපු නැති ප්‍රඥාවක් තියෙන ජනයා මේක හරි සරුසාර දෙයක් විදියටයි සලකන්නේ. අවිජ්ජාය පුරක්කතෝ. අවිද්‍යාවෙන් වැහිච්ච නිසාම මේක මහා ඉෂ්ට දෙයක් විදියටයි යා සලකන්නේ. මේක මහා ඉස්තරම් දෙයක් විදියට යා සලකනවා. ඊළඟට කියනවා යදාචසෝ මතෝ සේති උද්දුමාතෝ විනීලකෝ.
අපවිද්දෝ සුසානස්මින් අනපෙක්කෝ හොන්ති ඥාතයෝ. මහණෙනි ආයත් මේ කය ගැනයි කියන්නේ. මැරුණට පස්සේ ඉදිමිලා උද්දුමාතෝ විනීලකෝ ඉදිමිලා නිල් වෙලා ආමුසෝනට ගිහින් දානවා. අමුසෝනට ගිහින් දාලා ගෙදර අය ඇවිල්ලා නාලා ගෙට රිංග ගන්නවා. මොන්න තරම් ලස්සන රූපයක් තිබ්බත් ඔච්චරයි. කාදන්තිනං සුවානාච සිංගාලාච වකා කිමි කාකා ගිජ්ජාච කාදන්ති යේ චඤ්ඤේ සන්තිපානිනෝ. ඒ විදියට මොන්න රූප සුන්දරියගේ ශරීරයේ ගිහින් දැම්මත් බල්ලෝ ඇවිල්ලා සිවාලාච වකා කිමි හිවල්ලු ඇවිල්ලා ඡණ්ඩ මුර්ගයෝ ඇවිල්ලා පණුවෝ කපුටෝ කාකා ගිජ්ජාච කාදන්ති කපුටෝ ගිජ්ජාච ගිජුලිහිනියෝ ඇවිල්ලා මේ ලස්සනට හැඩ වැඩ දාලා රැකගෙන හිටපු සමහර මහත්තයාගේ පඩියෙන් භාගයක් විතර වේදන් කරලා කොණ්ඩේ හද හද හිටපු මේ කය එබඳු සත්වයන්ට ආහාරයක් වෙනවා. එබඳු සත්වය ඇවිල්ලා මේක කාලය යනවා. සුත්වාන බුද්ධ වචනං බික්කු පඤ්ඤානවා ඉද සෝකෝනං පරිජානාති යතා භූතං හිපස්සති. මේ දේශනාව පින්වත්නි උදේ හවස මානසිකාරය කළොත් ඒකාන්ත වශයෙන් සෝවාන් වෙනවා. සක්කාය දිට්ඨිය මේ කය පිළිබඳ ඕලාරික පවතින දෘෂ්ටිගත වීම බැහැර වෙලා යනවා. සුත්වාන බුද්ධ වචනං මේ ශාසනයේ බුද්ධ වචනේ අහලා බික්කු පඤ්ඤානවා ඉද යම් කෙනෙක් විදර්ශනා නුවණින් මේ කය පිළිබඳ පිළිසිඳ දැනගත්තොත් සෝකෝනං පරිජානාති යතා භූතං හිපස්සති. මහණෙනි එයයි ලෝකේ ඇත්ත තත්තු පරිදි යතා භූතං හිපස්සති. යතා භූත කතාව ඇත්තම කතාව එයයි දැනගන්නේ. එහෙම නැති කෙනෙකුට ඇත්ත කතාව තේරෙන්නේ නෑ. යතා ඉදං තතා ඒතං යතා ඒතං තතා ඉදං අජ්ජත්තංච බහිද්ධාච කායේ චන්දං විරාජයේ. මහණෙනි මේ සිත් ඇති අසුභය යම්සේ යම් විටක යම් කෙනෙක් මානසිකාරය කළොත් මේ හැම ඉරියව්වක් තුලම ඉරියව් පවත්වන මේ කය පිළිබඳ ඡන්දයක් තිබුණා නම් කැමැත්තක් තිබුණා නම් ඇල්මක් තිබුණා නම් දුර වෙලා අන්න සක්කාය දිට්ඨිය කැඩෙන තැන. සක්කාය දිට්ඨිය කැඩෙන තැන. චන්දරාග විරත්තෝසෝ බික්කු පඤ්ඤානවා ඉද අජ්ජගා අමතං සම්තිං නිබ්බාන පද මච්චුතං. මේ ශාසනයේ අරහත් මාර්ගය තුල හික්මෙන යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් හෝ ඉන්නවා නම් චන්දරාග විරත්තාච චන්ද රාගයෙන් වෙන් වෙලා අමෘත ශාන්ත නිර්වාණය නම් වූ ക്ഷേම භූමියට නිර්වාණය නම් වූ ශාන්ත පදයට යා පැමිණෙනවා. එතකොට නිර්වාණය කියන ශාන්ත පදයට පැමිණෙන මේක උදව්වක්. අනිවාර්යෙන් සක්කාය දිට්ඨිය නැති කරගන්න ඒකාන්ත වශයෙන් උදව්වක්. දීපාදකෝ යං අසුචි දුග්ගන්ධෝ පරිහීරති නානා කුණප පරිපූරෝ විස්සවන්තෝ තතෝ. කකුල් දෙකක් තියෙන දීපාදකෝ අයං අසුචි මේ මිනිස් ශරීරය අපවිත්‍ර දෙයින් දුගඳමයි හමන්නේ. දුගඳෙන්මයි මේක පරිහරණය කරන්නේ. නානා කුණප පරිපූර්ණේ නොයෙක් ආකාරයේ කුණපයන්මයි පීරිලා තියෙන්නේ. විස්සවන්තෝ තතෝ ඒ දොරින් අසුචිමයි වැగిරෙන්නේ. කාගේ ශරීරය ගැනද? Tamanගේ ශරීරය ගැන. මගේම නෙමෙයි කියලා කියන්න බෑ. එහෙම නෙමෙයි වගේ ඉන්නේ.
මේ Tamanගේ ශරීරයේ ඇත්ත කතා මේ යථාර්ථයට මිනිස්සු කැමති නෑ. මේවා බොහොම අනවශ්‍ය මේ බොහොම පිළිකුල් කරන කතාවක් මේ කියනවා කියලා කෙනෙක් කියනවා. මේක තමයි ඇත්ත කතාව. Tamanගේ වසඟේ තියාගන්න බැරි බව මේ රූපේ යථාර්ථයේ මානසිකාරයෙන්ම තේරෙනවා. ඒතා දිසේන කායේන යෝ මඤ්ඤේ උන්නමේතවෝ පරංවා අවජානේය කිමඤ්ඤත්‍ර අදස්සනාති. මෙබඳු කුණු කයකින් යුක්ත වෙලා නුවණ නැති කාන්තාවක් හා පිරිමියෙක් උසස් භාවයේම සිතමින් අන්‍යයන්ට අවමන්ද කරමින් මෙබඳු කයක යථාර්ථයේ නොදකින පුද්ගලයා තුල අඥානකම විනා මේකටම වර්ණනාව දීදී මේකෙන්ම උදම්මනාන ඉන්නවනම් අඥානකම විනා මහණෙනි උන්වහන්සේ මතක් කරනවා පරංවා අවජානේය කිමඤ්ඤත්‍ර අදස්සනාති. අඥානකම විනා කවර වෙන මොකක්වත් හේතුවක් නිසා නෙමෙයි. අනික ඒ කාලේ නම් සමහර කාලෙ තුන අවුරුදු 500ක් 1000ක් හිටපු කාල 20000ක් විතර කාශ්‍යප බුද්ධ ශාසනය. මේ අවුරුදු 65ට 70ට මෙබඳු ධර්මයක හැසිරෙනවා විනා වියපත් වෙන්න කලින් සිත සුවපත් කරගන්න මෙබඳු ධර්මයක් පරිහරණය කරනවා විනා කරන්න දෙයක් නැහැ. එහෙමනම් මේ විදිහට යම් කෙනෙක් මේ අහගත්ත විදිහට කය දිහා විතරක් බැලුවත් එයාට ඕලාරිකව සක්කාය දිට්ඨිය දුරු කරගන්නට ඒකත් ප්‍රමාණවත්. හැබැයි එතනින් එහාට තව දුරටත් එයා වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන නාම ධර්මයන් පිළිබඳවත් යථාර්ථයේ පැත්තෙන් දැනගන්න ඕන. නමුත් මේ කය පිළිබඳ පළවෙනියෙන් ඕලාරිකව යථාර්ථයේ තේරුම් ගැනීම විශාල සෑහීමකටපත් වෙන්න පුළුවන් තත්වයක්. ඒ බඳු ශ්‍රාවක භාවයක් පිණිස අද මේ උතුම් බුද්ධ වචනේ උපකාර